සිංගප්පූරුවේ සිටින සාදරයෙන් පිළිගන්නවා රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන මේ යුද්ධය. දිගින් දිගටම සිංහධර්ම channel එකේ අපි අප්ඩේට්ස් ගෙනාවා. ඉතින් අදත් කතා කරන්න යන්නේ විශාල අප්ඩේට්ස් ටිකක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුටින් කොතන හරි තැනක වැඩේ වරද්දගත්තාදෝ කියන විශාල ප්‍රශ්නයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ මොකද්ද? ඒ වගේම දැන් මේක ඇතුලේ යුද්ධය ඇතුලේ මොන වගේ දේවල් සිද්ධ වෙනවාද? මේකෙන් අනිත් රටවල් වලට බලපාන හානි මොනවාද? මේ වෙනකොට ලෝක වෙළඳපොළ මොන වගේ තත්වයක තියෙනවාද? මේ හැම දෙයක්ම සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් මුලදීම මම පුටින් ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ඊට හේතුව මේ වෙනකොට විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා පුටින්. ඒ තමයි යුක්‍රේනයේ ප්‍රදේශයන් 3. මේ ප්‍රදේශයන් 3ෙම මහජනතාව විශේෂයෙන්ම කාන්තාව සහ කුඩා ළමයි ඒ වගේම වයසක මිනිස්සු මේගොල්ලෝ තමයි ඉඳලා තියෙන්නේ. එක ප්‍රදේශයක් තමයි කීව් වල තියෙන එක ගොඩනැගිල්ලක්. මේක තට්ටු 16ක ගොඩනැගිල්ලක් කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තව පාසලක් ඒ වගේම එක්තරා සිනමා ශාලාවක් එහෙම නැත්නම් තියටර් එකක් කියලා තමයි මේක කියලා තියෙන්නේ. මේ තියටර් එක ගැන මම පොඩ්ඩක් ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. මේ තියටර් එක සෝවියට් සමූහාණ්ඩුව කාලේ හදපු තියටර් එකක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ තියටර් එක පල්ලෙහා හුඟක් බංකර් ෆැසිලිටිස්. ඒ කියන්නේ බංකර් එහෙම ඇතුලේ මොනවා ප්‍රශ්නයක් වුණොත් මේ තියටර් එක පල්ලෙහාට ගිහිලා හැංගෙන්න පුළුවන් විදිහට තමයි මේ තියටර් එක හදලා තියෙන්නේ. අදටත් ඔයගොල්ලෝ යුරෝපය වගේ රටවල් වලට ගියා නම් එහෙම හුඟක් පරණ ගොඩනැගිලි ගිහිල්ලා බැලුවොත් එහෙම ඒක අනිවාර්යයෙන් බංකර් එහෙම හදලා තියෙන්නේ. ඊට හේතුව පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය මේ වගේ හුඟක් දේවල් තියෙනවා. අන්න ඒ වගේ තමයි සෝවියට් සමූහාණ්ඩුව කාලේ යුක්‍රේනයේ මේරිපෝල් කියන නගරයේ මේ තියටර් එක හදලා තියෙන්නේ. මෙතන මේ තියටර් එක ඇතුලේ කාන්තාව පොඩි ළමයි සහ වයසක මිනිස්සු 1000ක් විතර ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ තියටර් එකේ කෙලින්ම බෝඩ් එකක් දාලා තියෙනවා. දෙපැත්තටම විශාල බෝඩ් දෙකක් දාලා තියෙනවා. මේ තියටර් එක ඇතුලේ ඉන්නේ මහ ජනතාව විශේෂයෙන් කාන්තාව කුඩා ළමයි ඒ වගේම වයසක මිනිස්සු කියලා මේ දේ ලියලා තියෙන්නේ රුසියානු භාෂාවෙන්ම තමයි. කලින් මේ හැම එකක්ම එක රටක් හැටියට හිටියට යුක්‍රේනයට වෙනම යුක්‍රේන භාෂාවක් තියෙනවා. ඒ වගේම රුසියාවටත් වෙනම රුසියා භාෂාවක් තියෙනවා. අන්න ඒ විදිහට රුසියාවේ භාෂාවෙම ලියලා තිබ්බට ඒ ගොඩනැගිල්ලට එහෙම නැත්නම් ඒ තියටර් එකට විශාල වශයෙන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ වෙනකොට 100 ගණන් කාන්තාව කුඩා ළමයි වයසක මිනිස්සු වැරිලා කියලා වාර්තා වෙලා තියෙනවා. බංකර් එක ඇතුලේ හුඟක් කට්ටිය මේ වෙනකොට හිර වෙලා ඉන්නවා එළියට එන්න බැරුව කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක මුළු ලෝකෙම මේ වෙනකොට චෝදනා කරනවා මේක රුසියාව තමයි කරේ කියලා. හැබැයි රුසියාව මේ වෙනකොට මේ දේ ප්‍රතික්ෂේප කරලා දෙනවා. හැබැයි මේකේ මේ වෙනකොට කරපු පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙන්නේ මේක රුසියාව කරපු දෙයක් කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් තට්ටු 16ක බිල්ඩිමක් කීව් නගරයේ අගනගරයේ ඒකටත් විශාල වශයෙන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඒකේ ඡායාරූප මේ තියටර් එකේ පවා ඡායාරූප උගලන්ට Google එකේ බලා ගන්න පුළුවන්. මේ ඡායාරූප එහෙම YouTube එකේ දාගන්න විදිහක් නැහැ. ඒවා YouTube එකෙන් බ්ලොක් කරනවා. අනේක හින්දා තමයි අපි දැන් මේ හැබැයි ඔයගලන්ට Google එකේ ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒ තියටර් එකේ ඡායාරූප මේ ගොඩනැගිල්ල ඡායාරූප මේ හැම දෙයක්ම තියෙනවා Google එකේ. ඉතින් ඒකෙදිත් හුඟක් ඉඳලා තියෙන්නේ කාන්තාව කුඩා ළමයි සහ වයසක මිනිස්සු. හැබැයි ඒකටත් ප්‍රහාර එල්ල කරලා තියෙනවා කියලා වාර්තාවක් එළියට අවිලා තියෙනවා. ඒ වගේම පාසලක, ඒ කියන්නේ පාසල් මේ දවස්වල නැහැ යුක්‍රේනයේ වහලා තියෙන්නේ. හැබැයි ඒකෙත් හුඟක් කුඩා ළමයි සහ කාන්තාව ගිහිලා හැංගිලා ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ටත් විශාල වශයෙන් තුවාල සිද්ධ වෙලා තියෙනවා කියලා, සමහර කට්ටිය මැරලා තියෙනවා කියලා වාර්තාවක් එළියට අවිලා දෙනවා. බටහිර රටවල් මේ වෙනකොට විශාල වශයෙන් චෝදනා කරනවා පුටින් තමයි මේ දේ, කියන්නේ රුසියාව තමයි මේ දේ කරේ කියලා. හැබැයි රුසියාව මේ වෙනකොට මේ දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. විශේෂයෙන්ම අර තියටර් එකට ඒගොල්ලෝ කරේ නැහැ කියලා, ඒ වගේ ප්‍රහාර එල්ල කරේ නැහැ කියලා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි 100%ක්ම හුඟක් කට්ටිය කියන්නේ මේක රුසියාව කරපු දෙයක් කියලා තමයි. අනිත් පැත්තෙන් පුටින් තව එක දෙයක් කියලා තියෙනවා. ඒ තමයි ඒ රටේ ඉන්න මිනිස්සු මේ වෙනකොට හුඟක් කට්ටිය දැන් ඒ රටෙන් පිට වෙලා යනවලු. රාජ්‍ය සේවයේ හිටපු උසස් නිලධාරීන් පවා ඒගොල්ලන්ගේ ඒ තනතුරු වලින් ඉල්ලාස් වෙලා වෙන වෙන රටවල් වලට යනවලු. ඒ වගේම හුඟක් ව්‍යාපාරිකයෝ පවා වෙන වෙන රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ආයෝජනය කරනවා කියලා හුඟක් තැන්වල හුඟක් වාර්තාවල් එළියට අවිලා තිනවා. මේකට පුටින් විශේෂයෙන්ම එක දෙයක් කියලා තියෙනවා. ඒ තමයි සාමාන්‍ය හොඳ කෑමක් කකා ඉන්නකොට ඒ විදිහටම රුසියානු භාෂාවෙන් කියලා තියෙනවා. සාමාන්‍ය හොඳ කෑමක් කනකොට මොකක් හරි සතෙක් ඒ කෑමට එකතු වෙලා අපේ කට ඇතුළට ගියා නම් එහෙම අනිවාර්යෙන් අපි ඒ කෑම එක කන්නේ නැහැ. ඒ කෑම එක බිසික් කරලා දානවා. අන්න ඒ වගේ සත්තු තමයි, ඒ කියන්නේ කුඩා කුඩා සත්තු තමයි මේ වෙනකොට රටෙන් පිට වෙලා යන්නේ.
රටට ද්‍රෝහී වෙන මිනිස්සු කියලා. ඒ විතරක් නෙවෙයි රුසියාවේ විපක්ෂ නායකයාටත් ඔය කතාවම කියලා තියෙනවා. ඔහුත් මේ වගේ කුඩා සතෙක් තමයි ලස්සන කෑමක් නැත්නම් රහ කෑමක් කනකොට මේ විදිහට මොකක් හරි සතෙක් කට ඇතුළට ගියා නම් එහෙම අපි ඒ කෑමක විසික් කරනවා. අන්න ඒ විදිහට තමයි මේ මිනිස්සු අපි දැන් විසික් කරලා අපි අපේ රට සුද්ධ කරමින් ඉන්නවා කියන ඒ වචන ටිකත් කියලා තියෙනවා. ඉතින් මේ හා සම්බන්ධයෙන් ජෝ බයිඩන් කියපු ගමන් ජෝ බයිඩන් උත් සැර කතාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ පුටින් ගැනවා මොනවාද හිතන්නේ කියලා මාධ්‍යවේදියෙක් මයික් එක දික් කරලා ජෝ බයිඩන්ගෙන් අහනවා. එතකොට ජෝ බයිඩන් කියනවා පුටින් කියන්නේ යුද්ධ අපරාධකරුවෙක් කියලා. ඉතින් ජෝ බයිඩන් කියපු මේ කතාවට රුසියාවේ මාධ්‍ය විසින් ඒගොල්ලොනුත් පිළිතුරු දීලා තියෙනවා. ඒ තමයි ඇමරිකාව නොකරපු යුද්ධ අපරාධයක් නැහැ. හැබැයි දැන් ඇමරිකාව කියනවා රුසියාව යුද්ධ අපරාධ කරනවා කියලා. පොඩ්ඩක් ඉතිහාසය ගැන හොයලා බලුවොත් එහෙම තේරෙයි කවුද යුද්ධ අපරාධ කරලා තියෙන්නේ කියලා. හරි මේක තමයි මේ පුටින්ගේ தත්ත්වය. ඒ කියන්නේ පුටින් වැඩේ වරද්දගත්තා කියලා හුඟක් තැන්වල කියන්නේ අර තියට එකට ගහපු එකයි. ඒ වගේම අර පාසලට ගහපු එකයි, ගොඩනැගිල්ලට ගහපු එකයි. හැබැයි මේ වෙනකොට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා තමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් zelensky කියලා තියෙනවා සාම සාකච්ඡා එක පැත්තකින් ගියත් මේ යුද්ධය මේ වෙනකොට නතර වෙන පාටක් නැහැ කියලා. ඒ වගේම ඔහු කියලා තියෙනවා වර්තමානයේ හිට්ලර් වෙන කවුරුත් නෙවෙයි පුටින් තමයි කියලා. කියන්නේ හිට්ලර්ට සමාන කරලා මේ වෙනකොට පුටින් ඔහු කියලා තියෙනවා. ඉතින් මේකට හරි ප්‍රතිචාරයක් රුසියාව පැත්තෙන් ආවේ නැහැ. තවදුරටත් යුක්‍රේනයේ නිල වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සොල්දාදුවෝ 14000ක් රුසියාවේ සොල්දාදුවෝ 14000ක් මේ වෙනකොට ඒගොල්ලෝ මරලා තියෙනවා කියලා. ඉතින් මේක කොච්චර දුරට ඇත්තද කියන එක අද මෙහා සම්බන්ධයෙන් දිගින් දිගටම අපි අප්ඩේට්ස් ගෙනාවා. හැබැයි හැම එකෙම අපි කියපු දෙයක් තමයි මේක කොච්චර දුරට ඇත්තද කියන එක දන්නේ නැහැ. මොකද රුසියාව නිල වශයෙන් මේහා සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරලා නැහැ. තව පැත්තකින් බෙලාරස් එකේ ජනාධිපතිතුමා එක දෙයක් කියලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් සෙලෙන්ස්කී සහ පුටින් හම්බ වෙනවා කියලා සාම සාකච්ඡාවක් පවත්වනවා කියලා. මෙතනදී මේ වෙනකොට රුසියාව සාම සාකච්ඡාවට කොන්දේසි 15ක් මෙතනදී ලිස්ට් අවුට් කරලා තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලිස්ට් එකක් තියාගෙන ඉන්නවලු මේකේ කොන්දේසි 15ක් තියනවලු. මේ කොන්දේසි වලට යුක්‍රේනය එකග වුණා නම් එහෙම බොහෝ දුරට මේ යුද්ධය නවතින්න පුළුවන් කියලා. හැබැයි මේ කොන්දේසි 15 මොකක්ද කියලා මේ වෙනකොට එළියට ආවේ නැහැ. හැබැයි එක කොන්දේසියක් තමයි නියුට්‍රල් යුක්‍රේන් කියන ඒ කොන්දේසිය. ඒ තමයි නියුට්‍රල් යුක්‍රේන් කියලා කියන්නේ ඔයා ඒ කියන්නේ යුක්‍රේනය ඔයා රුසියාවට සපෝට් කරන්න ඕනෙත් නැහැ. ඔයා ඔයාගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්න. හැබැයි ඔයාට නේටෝ එකට යන්නත් බෑ, යුරෝපයට යන්නත් බෑ, යුරෝපා සංගමයට යන්නත් බෑ. නියුට්‍රල් ඉන්න ඕනේ දෙපැත්තටත් නැතුව. අන්න ඒක එක කොන්දේසියක් කියලා හුඟක් ආටිකල්ස් වල එළියට අවිල්ලා තිනවා. හැබැයි මේ කොන්දේසියට පවා ඒ කොන්දේසි 15 එක කොන්දේසිය එළියට ආවේ. ඒ කොන්දේසිය පවා මේ වෙනකොට යුක්‍රේන ජනාධිපතිතුමා සෙලෙන්ස්කී ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලාත් වාර්තා හුඟක් එළියට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සෙලෙන්ස්කී කියන දෙයක් තමයි අපි රුසියාවට ජොයින් වෙනවාද එහෙම නැත්නම් යුරෝපා සංගමයට ජොයින් වෙනවාද නේටෝ එකට බැඳෙනවාද කියන එක ඒක අපේ මතය නැත්නම් ඒක අපිට තියෙන නිදහස ඒකට කවුරුත් ඇඟිලි ගහන්න බෑ කියලා තවදුරටත් ඔහු කියලා තියෙනවා. යුක්‍රේනයේ නිදහස කියලා කියන්නේ 100% යුක්‍රේනයේ නිදහස. අපි දන්නවා 2014 දී යුක්‍රේනයේ ක්‍රිමියා කියන ප්‍රදේශය රුසියාව අල්ලගත්තා කියලා. ඉතින් මේ යුද්ධයේදී අනිවාර්යයෙන් ක්‍රිමියාවත් අල්ලගන්න අපේ හමුදාව යුද්ධ කරනවා කියලා මේ වෙනකොට සෙලෙන්ස්කී කියලා තියෙනවා. ඉතින් මෙතනදී දැනට මේ සිද්ධ වෙලා තියෙන දේවල් එහෙම බලනකොට මේ යුද්ධය අදහෙටම නවතීද කියන විශාල ප්‍රශ්නාර්ථයක් එළියට ආවිල්ලා තියෙනවා. ඒ වගේම අපි කලින් වීඩියෝ එක අප්ඩේට් එකක් දුන්නා. ඒ තමයි ලෝකයේ හිටපු ප්‍රබලම ස්නයිපර් කෙනෙක් යුක්‍රේනයට ගිහිල්ලා කියලා. ඊට පස්සේ ඒ වීඩියෝ එකේම සමහර කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා අයියා දැන් එයා මැරිලාද කොහෙදෝ කියලා. ඊට පස්සේ මමත් මේ හා සම්බන්ධයෙන් හොයලා බැලුවා. හැබැයි නිල වශයෙන් ඔහුගේ නම වාලි. ඔහු නිල වශයෙන් මැරිලා කියලා තාම කිසිම දත්තයක් එළියට ආවේ නැහැ. මම දිගින් දිගටම හුඟක් ආටිකල්ස් හොයලා බැලුවා. හැබැයි අනිවාර්යෙන් ඔහු ගැන අප්ඩේට් එකක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් සිංහධර්ම channel එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු මැරුණාද නැත්නම් මොනවාද දෙයක් සිද්ධ වුණාද කියන එක. මේ ස්නයිපර්ස්ලා කියනකොට මේ වෙනකොට නේටෝ හමුදාව සහ CIA එක ඇමරිකාවේ CIA එක මේ වෙනකොට ස්නයිපර්ස්ලා හුඟක් කට්ටියකට ට්‍රේනින් කරනවා කියලා රුසියාව විශාල චෝදනාවක් එල්ල කරලා තියෙනවා. අන්න ඒ විදිහට ට්‍රේනින් කරලා ඒගොල්ලෝ යුක්‍රේනයේ මේ යුද පිටියට බස්සන්න බොහෝ දුරට ඇමරිකාව ප්ලෑනක් තියාගෙන ඉන්නවාද දන්නේ නැහැ කියලා මේගොල්ලෝ චෝදනාවක් එල්ල කරලා තියෙනවා. හැබැයි ඒ චෝදනාව මේ වෙනකොට ඇමරිකාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපේ සාමාන්‍ය සුපුරුදු ට්‍රේනින් තමයි ස්නයිපර්ස්ලා ට්‍රේන් කරන එක වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම සාමාන්‍ය සුපුරුදු ට්‍රේනින් තමයි අපි කරගෙන යන්නේ. ඒ හැරෙන්න යුක්‍රේනයේ යුද පිටියට එවන්න අපි කිසිම හමුදාවක් කිසිම ස්නයිපර් කෙනෙක් ට්‍රේන් කරන්නේ නැහැ කියලා ඇමරිකාව මේ වෙනකොට කියලා තියෙනවා. ඒ වගේම BMW ආයතනය සහ Volkswagen ආයතනය මේ වාහන නිෂ්පාදනය
කරන ආයතනයන් දෙක මේ වෙනකොට ඒගොල්ලන්ගේ නිෂ්පාදන නවත්තලා තියෙනවලු. ඊට හේතුව ඒගොල්ලන්ගේ වැඩි වශයෙන් ස්පෙයා පාර්ට්ස් වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන් ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මේ වෙනකොට යුක්‍රේනයේ. දැන් යුක්‍රේනයෙන් ගන්න විදිහක් නැති නිසා මේ යුද්ධය නවත්තනකම් එහෙම නැත්නම් යුක්‍රේනයෙන් ආයේ මිලදී ගන්න පුළුවන් අවස්ථාවක් එනකම් මේ අමුද්‍රව්‍ය ස්පෙයා පාර්ට්ස් ගන්න අවස්ථාවක් එනකම් මේගොල්ලන්ගේ නිෂ්පාදනය නවත්තලා තියෙනවා කියලා වාර්තාවක් එළියට ආවිලා තියෙනවා. තව එක පැත්තකින් අපි තව අප්ඩේට් එකක් දීලා තිබ්බා. ඒ තමයි මීට දවස් කීපයකට කලින් විතර බෝයින් ආයතන එහෙම නැත්නම් ගුවන් යාන නිෂ්පාදනය කරන ආයතන විශේෂයෙන්ම බෝයින් වගේ ආයතන ඒගොල්ලෝ කියලා තිබ්බා රුසියාවට ගුවන් යානාවලට අවශ්‍ය අමතර කොටස් වෙන්න පුළුවන්, ගුවන් යානා වෙන්න පුළුවන්, ඊට අදාළ සර්විසස් සේවා වෙන්න පුළුවන් මේ වෙනකොට සපයන්නේ නැහැ කියලා. හැබැයි රුසියාවට මේ වෙනකොට දැඩි අවශ්‍යතාවයක් තියෙනවාදෝ කියන ප්‍රශ්නාර්ථය එළියට අවිලා තියෙන. ඊට හේතුව මේ හා සම්බන්ධ ස්පෙයා පාර්ට්ස් රහසිගතව සමහර රටවල් වලින් ඉල්ලලා තියෙනවා කියලා. විශේෂයෙන් චීනය වගේ රටවල් වලින් ඉතින් චීනයත් මේකට බොහෝ දුරට උදව් කරයි කියලා හුඟක් තැන්වල හුඟක් ආටිකල්ස් මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා තමයි මේ වෙනකොට තියෙන අප්ඩේට්ස්. තවදුරටත් හුඟක් අප්ඩේට්ස් තියෙනවා. ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් බොහෝ දුරට අද හවසට බලා ගන්න පුළුවන් වෙයි. ඊතුරු අප්ඩේට්ස් ටිකෙන්. විශේෂයෙන්ම බිට්කොයින් වගේ මුදල් ඒකක යුක්‍රේනයේ මේ වෙනකොට සම්මත කරලා නීතිගත කරලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් බොහෝ දුරට හවසට අපි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්නම්. සුබ දවසක්.